ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ පාස් පේපර් ඩිස්කෂන් එකක් 2018 පාස් පේපර් එක තමයි මම ඩිස්කස් කරන්න යන්නේ අද. ඒකෙත් අද මම ඩිස්කස් කරන්නේ ඔයගලන්ත් එක්ක ෆස්ට් පාර්ට් එක. ඒ කියන්නේ අපිට තියෙනවා අන්ඩර්ලයින් කරන්න ප්‍රශ්න පත්‍රයක්. අන්න ඒ ප්‍රශ්න පත්‍රය තමයි අද මම ඔයගලන් එක්ක ඩිස්කස් කරන්න යන්නේ. මොකද සෙකන්ඩ් පාර්ට් එකට වඩා ගොඩක් අය ගොඩක් අය අඩු කරගන්නේ ෆස්ට් පාර්ට් එකෙන්. මොකද අර ඒ වුණාට උත්තර 4ක් දීලා තියෙද්දිත් ගොඩක් අය වරද්ද ගන්න පොයින්ට්ස් ගොඩක් තියෙනවා. ඉතින් ගොඩක් අපිට ළඟ 2018 ප්‍රශ්න පත්‍රයේ හින්දා මම හිතුවා ඒක අපි ඩිස්කස් කරමු කියලා ෆස්ට් පාර්ට් එක. ඉතින් අපි බලමු ඩිස්කස් කරන්න. දැන් ඔයගොල්ලන් මේ දකින්නේ 2018 Western Music Past Paper Discussion එක කරන්න දැන් මම මේ ලෑස්ති වෙන්නේ ඔයගොල්ලන් එක්ක. අපි බලමු ෆස්ට් පාර්ට් එක. අන්න තියෙනවා ඔයගොල්ලන්ට පළවෙනි ප්‍රශ්නේ. G clef ही දැන් මේකේ සිංහල තියෙනවා තමිල් තියෙනවා ඉංග්‍රීසි තියෙනවා. අපි සිංහල and ඉංග්‍රීසි විතරක් අපි ගමු. ඉංග්‍රීසි ප්‍රශ්නේ බලන්න ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ. How many tones are there between D flat and D flat below the staff and D flat fourth line in G clef? ඉතින් ඔයගොල්ලන් ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයගොල්ලන් කරන්න ඕනේ දේ තමයි ඉස්සෙල්ලාම ඔයගොල්ලන් කටුවැඩ කොලේ අරගෙන පොඩි ස්ටාෆ් එකක්, ඒ කියන්නේ ස්ටේව් එකක් ඇඳගන්න. ඇඳලා දැන් ඉස්සෙල්ලාම බලන්න ඕනේ මොකද්ද මේ G clef කියන්නේ කියලා. G clef කියන්නේ මොකද්ද? G එකෙන් පටන් ගන්න clef එක එකම clef එක තමයි treble clef එක. ඉතින් අපි කරන්නේ ඉස්සෙල්ලාම treble clef එකක් ඇඳගෙන ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලන් කියනවා D flat below the staff below the stave කියලා. ඉතින් දැන් below the stave තියෙන D flat එක හොයාගෙන ඉන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් අපි දන්නවා fourth line එකේ තියෙන D flat. ඒ කියන්නේ දැන් treble clef එක අපි E G B D F කියන lines හදන්නානේ. ඒකෙන් E G B D. කියන්නේ fourth line එකේ තියෙන D එක තමයි අපි සාමාන්‍යයෙන් දන්නේ. හැබැයි තව D එකක් තියෙනවා. below the stave කියලා ගත්තාම ඔයගලන් දන්නවා E කියන line එක තියෙනවා. E එකට පස්සෙන් තියෙන D එක තමයි below the stave කියන්නේ. ඒ කියන්නේ ඔයගලන් දන්නවා E ඒ කියන්නේ line E එක තියෙනවානේ EGBDF එකේ E line එක ඒ කියන්නේ first line එක තියෙනවා යට ඉඳලා ඒ first line එකේ E නම් පිටිපස්සට ගියාම තියෙන D කියලා ඔයගලන් දන්නවනේ. ඉතින් D කියන එක තමයි එතකොට below the stave කියන්නේ. එතකොට අනිත් D flat එක කියන්නේ අර fourth line එකේ තියෙන D flat එක. ඒක උගන්ට ලේසි එක තේරෙනවා. ඊට පස්සේ අපි දැන් කියන්නේ how many tones නේ හොයන්න තියෙන්නේ. දැන් බලන්න මම මෙතන පොඩි දෙයක් ලියලා තියෙනවා. මම ලියලා තියෙනවා there are 12 semitones between D flat to D flat. ඒ කියන්නේ D flat below the stave එකේ ඉඳලා fourth line එකේ තියෙන D flat එකට වෙනකන් semitones 12 semitones තියෙනවලු. ඔයගොල්ලන් ඒක දන්නවා semitones කියන්නේ මොනවද කියලා. So when we divide 12 from 2 we will get 6 tones කියලා කියනවා. ඉතින් අපි මේ 12 semitones දෙකෙන් බෙදුවම ඒ කියන්නේ ඔයගොල්ලන් දන්නවා ටෝන් එකක් හැදෙන්නේ semitones දෙකක් එකතු වුණාමනේ. ඉතින් ටෝන් එකක් අපි හොයාගන්නේ කොහොමද semitones වලින්. අපිට semitones ගාන අපි හොයාගත්තා නම් අපිට තියෙන්නේ ඒක දෙකෙන් බෙදන්න. එතකොට එනවා අපිට tones ගාන. ඉතින් මෙතන අපිට 6 කියන උත්තරේ තමයි එන්නේ. ඒ කියන්නේ හතරවෙනි උත්තරේ තමයි හරි උත්තරේ. ඉතින් මේක දැන් කොහොමද මම කරේ? අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ අර මම ඔයගොල්ලන්ට ඊට ඉස්සෙල්ලා මම කරපු වීඩියෝ එකෙත් ඔයගොල්ලන්ට මතක ඇති ඒක බැලුවා නම් මම කිව්වා ඔයගොල්ලන්ට හැමතිස්සෙම පොඩි පැත්තකින් පොඩි එක්ක පොඩි ඕගන් එකක ඒ කියන්නේ අර black keys white keys අර අපි අඳින්නේ එහෙම නැත්තම් අර C C sharp D E flat E F F sharp G A flat A B flat B C අන්න ඒ වගේ octaves දෙකක්වත් ඔයගොල්ලන් ලියා ගන්න. ඉරියන්ද ඇඳින්න ඕනේ නැහැ ඕගන් එකේ. එහෙම ලියලා ඔයගන්ට කරන් තියෙන්නේ D flat කියන්නේ ඉස්සෙල්ලම D flat එක අපි ගන්න ඕනේ. D flat කියන්නේ C sharp. ඉතින් C sharp කියන තැන රවුම් කරගන්නේ ඇඳපු එකේ. ඊට පස්සේ ආයේ ඒ C sharp එකේ ඉඳලා තව ඔක්ටේව් එකක් ගියාම එන C sharp එකත් රවුම් කරගන්න. ඊට පස්සේ එතන ඉඳලා අපි semitones ටික ගණන් කරගෙන යන්න ඕනේ. කියන්නේ C sharp ඉඳලා D ට එක semitone එකක්. D ඉඳලා E flat ට තව එකක්. E flat to E තව එකක්. E to F sharp E to F තව එකක්. අන්න ඒ වගේ semitones අපි C sharp to C sharp ඒ කියන්නේ D flat to D flat ම තමයි අපි count කරන් ගියාම අපිට එන්නේ 12 semitones. ඉතින් මේ 12 semitones අපි divide කරා නම් 2 වලින් අපිට එන්නේ 6 tones. ඉතින් 6 tones තමයි උත්තරේ හතරවෙනි උත්තරේ. අපි යන් දෙවෙනි ප්‍රශ්නෙට.
දැන් ඔන්න පේනවා ඇති ඔයගන්ට දෙවෙනි ප්‍රශ්නේ තමයි select the bar in which the nodes and rest have not been grouped correctly. ඉතින් මේ have not කියන දන්නේ not කියන එක ඔයගලන්ට පැහැදිලි. ඔයගන්ට අමතක වෙන්න බානවා not කියන එක තනින් රවුමක් කරගන්න. නැත්තම් ඔයගන්ට පැටලෙනවා. නැත්තම් මේකේ ඔයගලන් වරද්දලා උත්තරේ දාන්න. දැන් හොඳට බලන්න ප්‍රශ්නේ select the bar in which the nodes and rest have not been grouped correctly. මේ තියෙන මේ අපේ උත්තර හතරෙන් අපේ nodes rests උයි time signature එකට අනුව හරියට group වෙලා නැති උත්තරේ යහන්නේ. ඉතින් අපි බලමු පළවෙනි එකේ ඉඳලා. පළවෙනි එකේ ඔයගන්න තියෙන 68. 68 කියන්නේ මොනවද කියලා ඔයගලන් දන්නවා. two dotted crotchets. ඒ කියන්නේ two dotted dotted crotchets ඒවා දෙකක්. ඔයගලන් දන්න මොනවද crotchets කියන්නේ කියලා. එතකොට crotchets එකේ value එක මොකද්ද 1. එතකොට dotted crotchets කිව්වම 1 and dot එකේ value එක half නේ. අයි 1 ඒ දීලා තියෙන note එකේ අර bigger note ඒ කියන්නේ දැන් crotchet එක තමයි මේකේ ලොකු note එකේ. ඒකේ භාගයේ තමයි හැමතිස්සෙම dot එකට සමාන වෙන්නේ. ඉතින් ඒ වගේ 1 ඊට පස්සේ dot එකේ value එක half 1 dot එකේ value එක half. අන්න එහෙම තමයි මේකේ group වෙන්න ඕනේ. හැබැයි හොඳට බලන්න දැන් මේකේ තියෙන්නේ ඉස්සෙල්ලම අපිට තියෙන්නේ 68 එක ගාව මම මේ ඩිස්කස් කරන්නේ පළවෙනි දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි උත්තරේ ගැන. බලන්න ඉස්සෙල්ලම ඔයගන්ට දීලා තියෙන්නේ semi quavers දෙකක්. ඒ කියන්නේ 1/4 තමයි ඒකේ value එක. එතකොට 1/4 කියන්නේ half. හරි. ඊට පස්සේ තව තියෙනවා rest එකක්. ඒක crochet එකේ rest එක. ඒකත් හරි කියමුකෝ. එතකොට 1.5 ගානට හැදිලා තියෙනවා. අර විදිහට. ඊළඟ එකෙත් 1.5 හරියට හැදිලා තියෙනවා. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් 68 කෙනෙකුට අපි කිව්වේ 2 dotted crochets නේ. එතකොට ඉස්සෙල්ලම අපි ලියන්න ඕනේ bigger note එක. ඊට පස්සේ dot එකේ value එක ලියන්න ඕනේ. මේක එහෙම නෙමෙයි තියෙන්නේ. මේකේ තියෙන්නේ dot එකේ value එක ඉස්සරින්ම හදලා දෙවෙනියට තමයි අර ලොකු note එක. ඒ කියන්නේ crochet එක අපිට දාලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන 1/4 ඊට පස්සේ තමයි 1 එක තියෙන්නේ. එතකොට මේක බැලුමට වැරදි කියලා තේරෙනවා. අපි බලමු දෙවෙනි තුන්වෙනි හතරවෙනි උත්තරත් කොහොමද කියලා. දෙවෙනි උත්තරේ බලන්න. අපිට දීලා තියෙන 3/4 එකක්. 3/4 එකේ බලන්න ඕගලන්ට කොහොමද ඒක තියෙන්නේ කියලා. මෙතන තියෙනවා half එකක්. half තියෙනවා ඊට පස්සේ ඒකට dot එකක් තියෙනවා. ඒ කියන්නේ 1/4. ඊට පස්සේ ආයෙ තව 1/4 එකක් තියෙනවා. ඒ කියන්නේ මෙතන හැදෙන්නේ මොකද්ද 1 එකක්. ඒ කියන්නේ crochet එකක් ගානට හැදෙනවා. ඊට පස්සේ තව crochet එකක් තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා semi quavers 4ක්. ඒ කියන්නේ 1/4 ඒවා 4ක් කියන්නේ ඒත් 1 එකක් හැදෙනවා. එතකොට බලන්නකෝ 1 1 1. ඒ කියන්නේ crochet ඒවා 3ක් ගානට හැදිලා තියෙනවා. මොකද 3/4 කියන්නේ හරියටම crochet 3යි. හරියටම crochet 3යි. ඒකින්ද ඒ උත්තරේ හරි කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට බලන්න තුන්වෙනි උත්තරේ. ඒකෙන් අපිට තියෙන්නේ මෙතන තියෙන්නේ common time. ඒ කියන්නේ 4/4 එකක්. 4/4 කියන්නේ 4 crochet beads in a bar. ඒ කියන්නේ crochets 4ක් තමයි මේකෙන් indicate වෙන්නේ. එතකොට බලන්න පළවෙනියටම අපිට දීලා තියෙනවා මෙතන minim එකක්. ඒක හරි ගානට තියෙනවා. ඊට පස්සේ තියෙනවා crochet එකක්. එතකොට දැන් minim එකේ value එක 2, crochet එකේ value එක 1. එතකොට 2 and 1 3. තව එක crochet එක අපි හදන්නේ. ඒකත් ගානට මෙතන හැදිලා තියෙනවා. හොඳට බලන්න. ඊළඟට crochet එකට පස්සේ තියෙනවා quaver එකක්. ඊට පස්සේ semi quavers දෙකක් තියෙනවා. එතකොට semi quavers දෙකක් කියන්නේ quaver and quaver crochet එකක් හැදෙනවා. එතකොට minim crochet ගානට හැදිලා තියෙනවා. common time එකට කියන්නේ 4 crochet beads in a bar කියන ඒ time signature එකට අනුව හරියට හැදිලා තියෙනවා. හතරවෙනි උත්තරේ බලන්න අපිට තියෙන 2/4 එකක්. 2/4 කියන්නේ 2 crochet beads in a bar. crochet beads දෙකක්. එතකොට මේකත් හරියටම හැදිලා තිනවා බලන්න. අපිට තියෙනවා quaver එකක්. ඊපස්සේ quaver එකත් එක්ක dot එකක් තියෙනවා. කියන්නේ ඒක semi quaver. dot එකකින් indicate වෙන්නේ semi quaver එකක්. ඊට පස්සේ තව semi quaver එකක් තියෙනවා. එතනින් හැදෙනවා 1. ඒ කියන්නේ crochet එකක්. ඊට පස්සේ තව තියෙනවා half. ඒ කියන්නේ quaver එකක් තියෙනවා. rest එකකිනුත් indicate වෙලා තියෙනවා තව quaver එකක්. එතකොට quaver and quaver crochet. එතකොට ඔන්න ගානට crochet දෙකක් හැදිලා තියෙනවා. එතකොට මේකෙන් වැරදි උත්තරේ තමයි පළවෙනි උත්තරේ. 68 එකකින් indicate වෙලා තියෙන උත්තරේ. ඒකයි අපිට වැරදුනේ. මම ගන්න කිව්වා 68 කියන්නේ මොනවද? 2 dotted crochets. එතකොට මේකේ ඒගොල්ලන් ඉස්සෙල්ලම කරලා තියෙන්නේ dot එකෙන් දැක්වෙන value එක තමයි මේකේ ඒගොල්ලන් ඉස්සෙල්ලම දාලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ඒගොල්ලන් big note එක කියන්නේ crochet එක දාලා තියෙන්නේ. එතකොට අපිට එහෙම කරන්න බෑ. ඉස්සෙල්ලම අපි දාන්න ඕනේ
crochet එක ඊට පස්සේ dot එකේ value එක අපි දාන්න ඕනේ. ඉතින් මේ උත්තරේ වැරදි. ඒක තමයි දෙවෙනි ප්‍රශ්නෙට එන්නේ. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. Which of the following would be the leading note of the given minor key? Which of the following would be the leading note of the given minor key? අන්න බලන්න දැන් මේකේ බලන්න තියෙන්නේ bass clef එකක්. එතකොට අපිට තියෙනවා notes 4ක්, key signatures 4ක්. F sharp තියෙනවා, C sharp තියෙනවා, G sharp තියෙනවා, D sharp තියෙනවා. දැන් මොකද්ද මේකේ අහන්නේ? Which of the following would be the leading note of the given minor key? දී ඇති minor key එකෙහි leading note එක මේ වයින් කුමක්ද? දැන් අපිට තියලා තියෙනවා minor key එක. බැලුමට අපිට F sharp, C sharp, G sharp, D sharp කියන එකෙන් අපිට තේරෙන්නේ E major නේ. එතකොට E major එකේ relative minor එක අපි බලනවා. ඒ තමයි C sharp minor. එතකොට අපිට ඉස්සෙල්ලාම දැන් බලන්න මේ key signatures අපි indicate වෙන්නේ major එකක්. එතකොට E major. එතකොට මේ E major එකේ relative minor එක C sharp minor. එතකොට අපි C sharp දැන් අපි scale එක අපි මෙහෙම ලියාගත්තොත් ඒ කියන්නේ කටුවට ලියාගත්තොත් ඉස්සෙල්ලාම C D E F G A B C කියලා ලියා ගන්නවා. C sharp minor එකේ. ඊට පස්සේ අපි දාන්නේ C sharp දානවා D sharp F sharp දානවා C sharp දානවා G sharp දානවා D sharp දානවා. ඒ ටික ඔක්කොම indicate වෙනවා. ඒ වගේම C sharp හින්දා C sharp C එක උඩින් sharp එකක් වැටෙනවා. ඊට පස්සේ කියනවා ඊට පස්සේ අපි කරන්න ඕනේ leading note එක. leading note එක මේකේ වෙන්නේ B. ඉතින් අපි දන්නවා ඕනම minor scale එකක අපිට common අපි 7th note එක කියන්නේ leading note එක අපි sharp මේ brace කරනවා. ඉතින් මේකේ කිසිම effect එකක් වෙලා නැහැ leading note එකට. ඒකින්ද කෙලින්ම අපි B එක sharp කරනවා B sharp කියලා. ඒකට මේකට උත්තරේ එන්න ඕනේ තුන්වෙනි උත්තරේ B sharp. ඉතින් දැන් මේකේ තියෙන clef එක බලන්න. ඔයගලන්ට පළවෙනි උත්තරේ තියෙන clef එක තමයි alto clef. ඊට පස්සේ bass clef, ඊට පස්සේ tenor clef, ඊට පස්සේ තියෙන්නේ treble clef. එතකොට මේවා වල අනිත් තුනම වැරදි. ඔයගොල්ලෝ බැලුමට තේනවා B සමහර වෙලාවට B කියන්නේ උත්තරේ අපිට එන්න ඕනේ B තමයි. ඉතින් B සමහර වෙලාවල උත්තරේ B නෑ. ඒ වගේම අනිවාර්යෙන් බලන්න ඕනේ මෙතන leading note එක sharp pattern හින්දා මෙතන එක උත්තරයයි තියෙන sharp එක තියෙන. ඒ තමයි තුන්වෙනි උත්තරේ. ඒක තමයි හරි උත්තරේ. එතකොට මේ ප්‍රශ්නෙට හරි උත්තරේ තුන්වෙනි උත්තරේ. ඊට පස්සේ අපි යන් හතරවෙනි ප්‍රශ්නෙට what would be the code indication for the given example? code indication එක මොකක්ද කියලා අපෙන් අහනවා. දැන් ඉස්සෙල්ලාම බලන්න මෙතන තියෙන්නේ key signatures ගැන අපි බලන්න ඕනේ ඉස්සෙල්ලාම. key signatures තියෙනවා මෙතන පහක්. ඒ පහ තමයි B flat, E flat, A flat, D flat, G flat. ඉතින් මේකෙන් මේ key signatures වලට අදාළ major එක මොකද්ද? D flat major. ඉතින් අපිට දැන් දීලා තියෙන්නේ notes 4 බලන්න. අපිට දීලා තියෙන්නේ C තියෙනවා, A natural තියෙනවා, F තියෙනවා, C තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම ඔයගොල්ලන් හිතන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. දැන් මෙතන natural එකක් තියෙනවා. natural එකක් තියෙනවා කියන්නේ මොන අපි හිතමු දැන් මේ දීලා තියෙන අපිට notes 4 කියන්නේ මේ triad එකක්නේ තියෙන්නේ. මේ triad එකේ අනිවාර්යෙන්ම අපි හිතමු sharp එකක් හරි flat එකක් හරි natural එකක් හරි වැටිලා තියෙනවා කියලා. අන්න එන්නේ ඒ point එක තමයි ඔයගොල්ලන් ඒ point එකෙන් තමයි දැනගන්නේ ඒ triad එක minor triad එකක්ද නැත්නම් major triad එකක්ද කියලා. ඉතින් මේක බැලුමටම තියෙනවා natural එකක්. ඒ කියන්නේ මේක minor එකක් කියලා අපිට තේරෙනවා. ඉතින් natural sign එක හින්දා minor එකක් විය යුතුමයි. ඒක අපිට තේරුම් යනවා. ඊට පස්සේ බලන්න D flat major key signature එකෙන් අපි හොයාගන්න ඕනේ දැන් මේ relative minor එක මොකක්ද කියලා. relative minor එක මම ඔයගොල්ලන් කියලා දුන්න කොහොමද කරන්නේ කියලා. එතකොට relative minor කියන්නේ B flat major. B flat major. ඉතින් අපි කරන්නේ මොකද්ද? දැන් relative minor එක B flat නම් අපි ඉස්සෙල්ලාම කරන්නේ මේකේ scale එකේ අපි ලියාගෙන යනවා notes ටික B C D E F G A B
ඔගලන්ට ස්කේල්ස් ගැන නිසි අවබෝධයක් නැත්තම් කියන්නේ ඔයගන්ට තේරෙන්නේ නැත්තම් මගේ ස්කේල්ස් ගැන තිබ්බ වීඩියෝ එක බලන්න. එතකොට ඔයගන්ට තේරෙයි මම කොහොමද මේ විදිහට හරියට මේ කියන්නේ කියලා. ඉතින් දැන් අපි දන්නවා මේක මයින් එකක් වෙන්න ඕනි කියලා. ඉතින් D flat major එකේ අපි හොයාගත්ත මේජර් එක ඒකේ මයින් එක හොයාගන්න ඕනේ B flat minor. ඉතින් ඔයගලන් දන්නවා අපිට මයින් එකක් අපි හිතමු දැන් B flat minor කියලා අපි හොයාගත්තා. B flat minor එකේ ස්කේල් එකට මම ගොවන්ට කිව්වා අපි B flat minor එකේ ස්කේල් එක ලියද්දි අපි කරන්නේ B flat to B flat අපි ඒ කියන්නේ B to B අපි ලියාගෙන ඉන්නවා ස්කේල් එක. හැබැයි key signatures දාන්නේ අර D flat major එකේ key signatures. මොනවාද key signatures අපිට ඉස්සෙල්ලා මම ගන්න කිව්වා B flat, E flat, A flat, D flat, G flat. දැන් බලන්න කොහොමද අපි ප්‍රශ්නෙට යමු. මම කිව්ව ගන්නට what would be the code indication for the given example. ඉතින් දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති කොහොමද මේක මම වාගයක් දුරට කියලා දුන්නා. දැන් මම කිව්වා ඔයගන්ට relative minor එක අපි හොයාගත්ත B flat minor කියලා. B to B අපි ස්කේල් එක ලිව්වා. අර D flat major එකේ key signatures ටික දාගත්තා. ඊට පස්සේ මම ඔයගන්ට මුලදී කිව්වා අර notes 4. අපිට ඒ කියන්නේ triad එකේ notes 4 මොනවද අපිට ආවේ? C, A natural, F, C. ඉතින් අපි මේක හරියට අපි කෝඩ් එකක් විදිහට හදාගත්තොත් මේකෙන් එන්නේ අපිට FAC කියන කෝඩ් එකනේ. කියන්නේ F major කියන කෝඩ් එක. ඒකට FACC තමයි අර දීලා තියෙන notes 4 අපි හරි විදිහට හදාගත්තොත් එන්නේ. ඒ කියන්නේ දැන් මේ F එක මේ B flat minor අපි ඒ වගේම තව දෙයක් කරන්න ඕනේ. දැන් B to B ලිව්ව ස්කේල් එකේ අපි කිව්වා key signatures දාන්න ඕනේ කියලා. ඊට පස්සේ අර මං කිව්වේ minor එකක් හින්දා 7th එක රේස් වෙන්න ඕනේ. 7th එක A එක A flat තියෙන්නේ. A flat එකක් නම් flat එක රේස් වෙනවා කියන්නේ natural වෙනවා. එතකොට අර මං ඔයගලන්ට කිව්වේ විදිහට අතන A natural note එකේ A natural වෙලා තියෙනවා කියන්නේ අපිට මෙතනින් පොඩ්ඩක් ගෙස් කරන්න පුළුවන් අපි ස්කේල් එක ලියාගෙන තිනවා හරි කියලා. ඒ කියන්නේ අපේ උත්තරේ 150ක් හරි කියලා අපිට පොඩි ෂුවර් එකක් ගන්න පුළුවන්. මොකද ඒක ෆ්ලැට් හින්දා නැචරල් වුණා කියන්නේ අර අතන නෝට් එකෙත් ඒක නැචරල් නේ. ඒ කියන්නේ ටිකක් විතර හරි. ඊට පස්සේ මම ගොඩක් කිව්වා FACC කියන නෝට්ස් වලින් අපේ ෆස්ට් නෝට් එක බලන්නේ F. ඉතින් මේ F කියන නෝට් එක මේ ස්කේල් එකේ කීවෙනි පොසිෂන් එකද බලන්නේ. කියන්නේ කීවෙනි ඩිග්‍රී එකද? F කියන්නේ 5th එක. ඒ කියන්නේ ඩොමිනන්ට්. එතකොට මේකේ උත්තරේ බලන්න ඩොමිනන්ට් තියෙන උත්තරයක් තියෙනවා. ඩොමිනන්ට් තියෙන්නේ පළවෙනි උත්තරේයි හතරවෙනි උත්තරේ. දැන් අපි හිතන්න ඕනේ ඩොමිනන්ට් B ද ඩොමිනන්ට් C ද කියලා අපි මොකද්ද මේක කියලා අපි බලන්න ඕනේ. අපි බලමු මොකද්ද උත්තරේ කියලා. දැන් අපි බලන්න ඕනේ දැන් F කියන්නේ මම කිව්වා F කියන්නේ ඩොමිනන්ට් කියලා. ඉතින් F කියන්නේ ඩොමිනන්ට් නම් දැන් F B ද ඒ කියන්නේ ඩොමිනන්ට් B ද ඩොමිනන්ට් C ද දැන් මේ B C කියන්නේ මොනවාද? B C කියන්නේ A කියන්නේ root position. ඔයගලන් දන්න first inversion second inversion කියලා දෙකකුත් තියෙනවා. එතකොට A කියන්නේ root position. ඒ කියන්නේ root එකෙන් ලියන්නේ. A කියන්නේ first inversion. B කියන්නේ second inversion. C කියන්නේ තුන්වෙනියට එන එක. ඒකට inversion කියන්නේ අපි third inversion කියලා එහෙම කියන්න බෑ. ඒකට ඒක normal ඔයගලන් හිතන්න. ඒකට දැන් මෙතන notes හතරක් තියෙන හින්දා FACC කියන්නේ root position නම් අපි නිකන් ගෙස් කරමු A නිකන් අපි ලියමු ACCF කියන්නේ ඔයගලන් දන්නවා ඉන්වර්ෂන්ස් විදියට කොහොමද ඒක කඩාගන්නේ කියලා. දැන් FACC root position නම් අපි ගන්න second note එක. කියන්නේ FA ACCF ඒක first inversion. ඒ කියන්නේ A ඊට පස්සේ CCFA B CFAC ඒක ඇවිල්ලා C. අන්න ඒ විදිහට තමයි අපි මේක කන්ස්ට්‍රක්ට් කරගන්නේ. ඉතින් අපි දැන් අපිට මෙතන ලියලා තියෙන notes විදියට තියෙන්නේ C A flat F C නේ. sorry. C A flat F C. ඉතින් මේක අනුව අපිට ටිකක් ගැළපිල්ලක් එන්නේ මෙතන උත්තරේ එන්නේ හතරවෙනි උත්තරේ. dominant C. CCFA ටිකක් ගැළපෙනවා. ඒක ඒ උත්තරේ තමයි හරියන්නේ. dominant C කියන උත්තරේ. ඉතින් අපි බලමු පස්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. Which of these would be the perfect fourth occurring in this scale of G minor? G minor scale හි අඩංගු perfect fourth වනුයේ මේවායින් කවරෙක්ද? ඉස්සරහම අපි ලියලා ඉන්න ඕනේ G minor scale එක. G minor නම් අපි ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ ඒකේ relative major එක මොකද්ද? B flat major. ඒකට තියෙන key signatures මොනවාද? B flat, E flat. ඉතින්
G minor නම් අපි ඉස්සලම ස්කේල් එක ලියන්නේ G to G. G A B C D E F G. ඊට පස්සේ key signatures දාන්නේ අර B major කියන්නේ relative major එකේ key signatures. B flat E flat ඔන්න එතනට අපි දැම්මා ස්කේල් එක උඩින්. ඊට පස්සේ G minor හින්දා ඔන්න minor හින්දා අපි 7th note එක raise කරනවා. effect එකක් වෙලා නැහැ F එක sharp වෙලත් නැහැ flat වෙලත් නැහැ. එහෙමනම් natural තියෙන හින්දා අපි කෙලිම sharp කරනවා F sharp. එතකොට ඔන්න ස්කේල් එක දැන් අපි හදාගත්තා මොකද්ද කියලා. ඉතින් ඊට පස්සේ බලන්න දැන් මම perfect fourth intervals පාඩමක්. perfect fourth කියන්නේ මොනවද? perfect fourth කියන්නේ ඒකට අපිට තියෙන්නේ 5 semitones perfect fourth කියන එකට. ඉතින් අපි පළවෙනි උත්තරේ බලන්න. මෙතන තියෙන treble clef එකේ G to C sharp. ඉතින් අර මම ඔයගන් කිව්වේ අපි ඕගන් එකක් විදිහට අර ලියා ගන්න එක. ඒකේ G තියෙන තැනට ගිහිල්ලා එතන පොඩි ඉරි කැලක් හරි රවුමක් හරි කරගෙන C sharp තියෙන තැනටත් එහෙම කරගෙන ඒ G to C sharp semitones කීයක් තියෙනවද කියලා ගණන් කරන්න. ඒක ගණන් කරාම ඔයගලන්ට එන්නේ semitones 5 semitones නෙමෙයි. එතකොට ඒක වැරදි. ඒ කියන්නේ ඒක නම් අපිට දැක්කේ ගමම හිතා ගන්න පුළුවන් ඒක සම්පූර්ණයෙන් වැරදි කියලා. ඒ වගේම දැන් බලන්නකො මෙතන ෆස්ට් උත්තරේ මෙතන ස්ටේප් එකෙන් ගණන් කරොත් semitones එන්නේ E ඉඳලා E to C sharp G to C sharp එන්නේ 1 2 3 4 4 එන්නේ 4 semitones තමයි තියෙන්නේ. එතකොට ඒක කොහොමත් වැරදි. ඊට පස්සේ එකෙත් තියෙන්නේ second answer එකෙත් 4 semitones. එතකොට 4 හරි. හැබැයි මෙතන බලන්න ඕනේ අපි ගණන් කරලා හරියටම semitones ගන්න. C to F sharp ගණන් කරාම එනවා 6 semitones. ඒ කියන්නේ perfect fourth එකට 5 semitones නේ තියෙන්නේ 6 semitones එන්නේ නැහැ ඒකත් වැරදි. ඊට පස්සේ යන්නේ තුන්වෙනි උත්තරේට. තුන්වෙනි උත්තරේ තියෙන B flat to E flat. ඒකත් අර විදිහටම ගණන් කරලා බලුවාම අපිට එනවා 5 semitones ඔන්න උත්තරේ හරි. fourth answer එකටත් ගියොත් E flat to A තියෙන්නේ ලියලා ඒකෙත් එන්නේ අපිට ගණන් කරාම 6 semitones. ඉතින් වැරදි. answer එක එන්නේ හරිම answer එක තුන්වෙනි උත්තරේ B flat to E flat තමයි. perfect fourth එක හරියටම occur වෙන්නේ. ඒ කියන්නේ G minor scale එකේ හරියටම perfect fourth එන්නේ B flat to E flat කියලා අපිට කියන්න පුළුවන් අපි කරපු විදිහට. ඊට පස්සේ අපි යන් 6 වෙනි ප්‍රශ්නෙට. Which of these would be the dominant seventh chord of E major? E major dominant seventh chord එක වනුයේ මේවයින් කුමක්ද? අපි බලමු 6 වෙනි ප්‍රශ්නේ දැන් මේ යන්නේ. E major නම් අපි ඉස්සෙල්ලාම E major මොකද්ද කියලා ලියාගෙන ඉන්නවා. E major මොකද්ද? E major scale එක ලියාගෙන ඉන්න. E to E ලිව්වා E F G A B C D E. ඊට පස්සේ key signatures ටික දැම්මා. F sharp, C sharp, G sharp, D sharp key signatures ටික දැම්මා. ඊට පස්සේ dominant seventh නම් අපි dominant seventh හින්දා dominant කියලා තියෙන හින්දා අපි යන්නේ 5th degree එකට. ඒ කියන්නේ E F G A B පස්වෙනි note එක පස්වෙනි degree එක dominant එන්නේ. එතකොට මොකක්ද ඒකේ note එක B. එතකොට මේක අහන්නේ E major කියන මේ scale එකේ dominant 7th chord එක අහන්නේ. එතකොට දැන් note එක අපි හොයාගත්ත B කියලා. එතකොට B ඉඳලා අපි අර ගණන් කරගෙන යන්න ඕනේ dominant. දැන් මෙතන තියෙන dominant 7th හැබැයි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් අපි triad එක හදමුකෝ. triad එක අපි හදන්නේ B නම් B D F නේ. C නම් C E G. G නම් G B D. F F A C. ඒ විදිහට අපිට හදන්න දන්නවා. ඔයගලන් දන්නවා. අපේ ඇඟිලි පහෙන් අපි B කියලා ගත්තොත් එක පළවෙනි ඇඟිල්ලට B C D. තුන්වෙනි ඇඟිල්ල එන්නේ D. ඊට පස්සේ ආයේ E F. ඒ වගේ තමයි අපි BDF කියන notes තුන හදාගත්තේ. එතකොට දැන් මේකේ dominant 7th ඉඳන් අපි කරන්නේ BDF B නෙමෙයි A. ඒක ඔයගලන් ඇඟිලි වලින් ගණන් කරාම එක එනවා. BDFA. ඒ කියන්නේ A කියන්නේ 7th note එක. BDFA. එතකොට මේකේ D and F sharp වෙනවා අර scale එකට අනුව. D and F sharp වෙනවා. අපි ලිව්වේ E major scale එකට අනුව ඒ දෙක sharp වෙනවා. A එකට මුකුත් වෙන්නෙත් නැහැ. B එකට මුකුත් වෙන්නෙත් නැහැ. එතකොට අපේ code එක මොකද්ද? B D sharp F sharp A. මෙන්න මේ විදිහට හරි උත්තරේ අපිට තියෙන්නේ තුන්වෙනි උත්තරේ. එතකොට තුන්වෙනි උත්තරේ තමයි මේකට හරි උත්තරේ. ඊපස්සේ අපි යන් හත්වෙනි ප්‍රශ්නෙට. In which key would this be the tonic triad?
මෙම ටොනික් ට්‍රයිඩ් ඇත්තේ කුමන කීයකේද කියලා අහන්නේ. මේ ටොනික් ට්‍රයිඩ් එක මොන කීයකේද තියෙන්නේ කියලා අහන්නේ. අපි දැන් බලමු. ඉස්සරම් බලන්න ඒගොල්ලන් පළවෙනි උත්තරේ දීලා තියෙන්නේ B flat major කියලා. B flat major නම් දැන් මේ තියෙන ඉස්සරම් බලන්න මොකද මේ ට්‍රයිඩ් එක කියලා. ට්‍රයිඩ් එක තමයි D F B flat. D F B flat. එතකොට මේක අහන්නේ මේක ටොනික් ට්‍රයිඩ් එකක් වෙන්නේ මොන කීයකේද? B flat major B flat to B to B ලියාගත්ත ස්කේල් එක ඉස්සෙල්ලා අපි බලමු. key signatures දාගත්ත B flat E flat. ඊට පස්සේ මේකට උත්තරේ මම ඔයගලන්ට කිව්වොත් උත්තරේ එන්නේ පළවෙනි හොඳයි. දැන් බලන්න. හයවෙනි ප්‍රශ්නේ මම ඔයගලන්ට කිව්වා which of these ඉන්න මම හයවෙනි ප්‍රශ්නෙට යනකම් which of these would be the dominant 7 chord of in which key would this be the tonic triad? හත්වෙනි ප්‍රශ්නේ දැන් බලන්න මේකේ notes තුන මම කිව්වා ඉස්සර D F B flat. එතකොට මේ notes තුන අපි හරියට හදාගත්තොත් අපිට එන්නේ BDF. ඒ කියන්නේ BDF නේ එන්නේ හරි triad එක. එතකොට ඒකේ පළවෙනි note එක B නේ. ඉතින් ඒ කියන්නේ B කියන්නේ B flat. මේකේ විදිහට B flat. ඉතින් මේ B flat කියන BDF කියන එක ඒගොල්ලන් අහන්නේ මොන මේ දීලා තියෙන ස්කේල්ස් මේ දීලා තියෙන key හතරෙන් B flat කියන ඒක ටොනික් වෙන්නේ මොන ස්කේල් එකේද? ඉතින් මම කිව්වා පළවෙනි උත්තරේ තමයි ඒකට හරි උත්තරේ එන්නේ කියලා. මොකද බලන්න දැන් අපි ලියාගත්තොත් B flat major එකේ ස්කේල් එක B C D E F G A B. එතකොට B flat වෙනවා E flat වෙනවා key signatures. ඉතින් බලන්නකෝ B flat කියන එක අපිට යෙදිලා තියෙන්නේ ටොනික් එකේ. ඒ කියන්නේ දැන් ස්කේල්ස් ඔයගොල්ලන් දන්නවා ස්කේල්ස් ටික ටොනික් සුපර්ටොනික් මීඩියම් සබ්ඩොමිනන්ට් ඩොමිනන්ට් සබ්මීඩියම් ලීඩින් නෝට්. ඉතින් මේකේ ටොනික් කියන්නේ පළවෙනි නෝට් එක. ඉතින් B flat major scale එකේ පළවෙනි නෝට් එක ඇවිල්ලා තිනවා already B flat. ඉතින් අපිට අනිත් මේ උත්තරවල වලට move වෙන්න දෙයක් නැහැ. මොකද ඒ වෙලාව කොහොමත් වැරදි. ඔයගොල්ලන් දන්නවා. B flat major එක ඒ කියන්නේ පළවෙනි උත්තරේ තමයි හරි උත්තරේ. ඉතින් අපි යමු 8 වෙනි ප්‍රශ්නෙට. 8 වෙනි ප්‍රශ්නේ තමයි the English meaning of Piumoso would be ඉංග්ලිෂ් මීනින් එක අහන්නේ ඔයගොල්ලන් type and styles මතක තියාගන්න ඕනේ. මේ තියෙන ඩයිනමික් එක උත්තරේ තමයි තුන්වෙනි උත්තරේ. quicker at once. quicker at once. මේක තමයි එතකොට ඒකට එන්නේ උත්තරේ Piumoso. ඊට පස්සේ තුන්වෙනි උත්තරේ ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නෙට යමු. දී ඇති key signature අයත් වන්නේ මේවයින් කුමන minor scale එකටද? which minor scale has the given key signature? මොන minor scale එකටද මේ දීලා තියෙන key signatures අයිති වෙන්නේ? ඔන්න ඔය කෙටි ප්‍රශ්නේ අහන්නේ. මොන minor scale එකටද? ඉතින් දැන් මේ දීලා තියෙන විදිහට alto clef එකේ තියෙන විදිහට අපිට notes තුන එන්නේ B flat, E flat, A flat. ඒ කියන්නේ මොකද්ද? E flat major. ඉතින් E flat major කියන එකේ relative minor එක හොයාගන්න මොකද්ද කියලා? C minor. ඉතින් මේ දීලා තියෙන key signatures මොන minor scale එකේද? C minor. තුන්වෙනි උත්තරය තමයි හරි උත්තරේ. C minor. 10 වෙනි ප්‍රශ්නේ which of the following does not have semitones? which of the following does not have semitones? semitones දන්නව මොනවද කියලා? half. ඒ කියන්නේ ඔයගලන් මොනවද semitones කියලා දන්නවා. දැන් C to C sharp කියන්නේ එක semitone එකක්. C sharp to D කියන්නේ තව එකක්. අන්න ඒ වගේ ඔයගලන් දන්නව මොනවද semitones කියන්නේ කියලා. මේකට උත්තරේ එන්නේ දෙවෙනි උත්තරේ. මොකද පළවෙනි උත්තරේ ඔයගලන් කරගෙන ගියොත් ඒ කියන්නේ දැන් මාන පළවෙනියටම තියෙන note එක මෙතන C. C to D එනවා semitone එකක්. D to E flat උත් එනවා. E flat to F flat to F එන්නේ නැහැනේ semitone එකක් නෙමෙයි එතන tone එකක් තියෙන. ඉතින් ඒක වැරදි. ඒ විදිහට තුන්වෙනි උත්තරෙත් ඒ විදිහට ඔයගොල්ලන් අර note එකෙන් note එකට semitones ද tones ද කියලා count කරගෙන ගියාම එන්නේ ඒකත් වැරදි. ඒකෙත් semitone ඒකෙත් tones තියෙනවා. fourth උත්තරෙත් එන්නේ ඒ විදිහටම ඒකෙත් semitones එක්කම tones උත් තියෙනවා. එතකොට දෙවෙනි උත්තරය තමයි මේකේ හරි උත්තරය එන්නේ. මොකද මේකේ අපි කරගෙන ගියොත් දැන් මෙතන double flat තියෙනවා flats තියෙනවා.
ඒ විදිහට අපි කවුන්ට් කරගෙන ගියොත් එහෙම අපිට හරියටම උත්තරේ එන්නේ ඒක තමයි. ඒකේ විතරම ඒකේ තමයි semitones නැත්තේ. ඒ කියන්නේ මේකේ අහන්නේ which of the following does not have semitones නේ. එතකොට දැන් පළවෙනි උත්තරෙත් semitones උත් තියෙනවා tones උත් තියෙනවා. තුන්වෙනි උත්තරෙත් semitones tones දෙකම තියෙනවා. fourth එකෙත් ඒ විදිහටම. හැබැයි second එකේ තියෙන්නේ tonesම තමයි තියෙන්නේ semitones නැහැ. එතකොට දෙවෙනි උත්තරේ තමයි 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ. 11 වෙනි ප්‍රශ්නේ බලන්න. G double sharp ස්වරය tone එකකින් පාත දමූ විට ලැබෙන්නේ මේවායින් කුමන ස්වරයක්ද? Which of the following is a note lowered a tone from G double sharp? මොකද මේක කියන්නේ G double sharp කියන note එකකින් note lowered a tone. Which of the following is the note lowered a tone from G double sharp? ඉතින් බලන්න G double sharp එකෙන් G double sharp කියන්නේ A නේ. G double sharp කියන්නේ A. එතකොට A එකෙන් tone lower කරා කියන්නේ G. G විතරයි. කියන්නේ G natural තමයි උත්තරේ. කියන්නේ මේකට උත්තරේ එන්නේ පළවෙනි උත්තරේ. මොකද්ද? G double sharp කියන්නේ මොකද්ද? A. A එකෙන් tone එකක් lower කරනවා. tone එක lower කරාම අපිට එන්නේ G. tone එක lower කරා කියන්නේ මොකද්ද? tone කියන්නේ semitones එකෙන් දෙකක්. එතකොට semitones දෙකක් අපි ගියාම lower කරාම A ඉඳලා G natural තමයි උත්තරේ එන්නේ. කියන්නේ පළවෙනි උත්තරේ 11 වෙනි ප්‍රශ්නේ. 12 වෙනි ප්‍රශ්නේ බලන්න. Which option gives the bass notes of the imperfect cadence of B major? B major imperfect cadence එකේ bass වල දැක්වෙන වර්ණය කුමක්ද? ඉතින් අපි ඉස්සෙල්ලා මොනවද බලන්න ඕනේ මේකේ 12 වෙනි ප්‍රශ්නේ ඉස්සෙල්ලාම අපි හොයාගෙන ඉන්න ඕනේ මොකද්ද මේ imperfect cadence කියන්නේ කියලා. imperfect ඔයගොල්ලන් දන්නවා cadence වර්ග පහක් තියෙනවා perfect, imperfect, mixed, interrupted ඒ වගේ cadences වර්ග play ගලුත් තියෙනවා. ඒ වගේ cadences වර්ග පහක් තියෙනවා ඔයගොල්ලන්ගේ මේ O level syllabus එකට. ඒකේ imperfect cadence කියන්නේ 1 and 5. ඒ කියන්නේ notes දෙක තමයි 1 and 5 අපි හොයන්න ඕනේ. ඉතින් අපිට තියෙන්නේ B major. B major වලට අදාළ key signatures ටික පැත්තකින් ලියා ගන්න. F sharp, C sharp, G sharp, D sharp, A sharp. එතකොට imperfect කියන්නේ ඉස්සෙල්ලාම අපිට තියෙන්නේ tonic එක. එතකොට B major ඒ කියන්නේ B note එකේ ඉඳලා tonic කියන්නේ B ම තමයි. එතකොට අපි triad එක ලියා ගන්න ඕනේ B D F B කියලා. ඒ කියන්නේ tonic එකට. ඊට පස්සේ අපි මොකද්ද කිව්වේ dominant එක. dominant එක කියන්නේ පස්වෙනි note එකනේ. එතකොට B එකේ ඉඳලා පහක් ගණන් කරාම ඉන්නේ F. එතකොට ඒකෙනුත් F A C F කියලා ලියා ගන්න. ඊට පස්සේ අපිට දැන් මේකේ වැදගත් වෙන්නේ අනිත් දේවල් අපිට වැදගත් වෙන්නේ බේස් නෝට් දෙක. මොකද්ද බේස් නෝට් දෙක? B and F. B and F. F එකට මුකුත් වෙන්නේ නැද්ද? ඇක්සිඩන්ටල් එකක් වැටෙන්නේ නැද්ද? F sharp වෙනවා. ඇයි ඒ? B major එකේ key signatures අපි ලියාගත්ත පැත්තකින්. F sharp, C sharp, G sharp, D sharp, A sharp. ඉතින් ඒකේ F sharp තියෙනවා. ඒ කියන්නේ B and F sharp තමයි උත්තරේ. එතකොට මොකක්ද උත්තරේ අපිට එන්නේ එකට? තුන්වෙනි උත්තරේ තමයි හරි උත්තරේ. ඊපස් බලන්න 13 වෙනි ප්‍රශ්නේ. Which of the following illustrates the correct pattern of notes when the given ornament is played? මෙම අලංකරණ වාදනය කරන ආකාරය නිවැරදිව දක්වන ස්වර රටාව වන්නේ මේවායින් කුමක්ද? ඔයගොල්ලන් දන්න ornaments ගොඩක් තියෙනවා. එක එක චූරා ඊපස්සේ trill තියෙනවා, moderns තියෙනවා, turns තියෙනවා. ඔය වගේ එක එක වර්ගයේ මේ ornaments තියෙනවා. ඉතින් මේ ornament එකක් කියන්නේ මොකද්ද? දැන් බලන්නකො ක්‍රිස්මස් ට්‍රී එකක් ගත්තොත් අපි කියනවා ඒක ඩෙකොරේට් කරන්න අපි ornaments එල්ලනවා කියලා. ඉතින් ඩෙකොරේට් කියන්නේ ලස්සන කරන්න. ඉතින් ක්‍රිස්මස් ට්‍රී එක ලස්සන වෙන්නේ ornaments ඉඳලා වගේම music එකක යම්කිසි melody එකක් ලස්සන කරන්න අපි use කරන්නේ dynamics වගේ. මේ කියන්නේ අර අපි ඉස්සලා කරේ piumos ඒ වගේ අර තියෙන එක එක fortissimo, pianissimo ඒ වගේ dynamics වගේම තව විදිහක් තමයි මේ ornaments. අපේ මෙලඩි එකට ලස්සනක් එකතු කරන්නේ මේ ඕනමන්ට්ස්. ඉතින් මේක ඒගොල්ලන් අහන්නේ මේ ඕනමන්ට් එක දීලා තියෙන ඕනමන්ට් එක කොහොමද ප්ලේ වෙන්නේ කියලා. ඇත්තටම 13 වෙනි ප්‍රශ්නේ මෙතන මේ ඕනමන්ට් එක 13 වෙනි ප්‍රශ්නෙට උත්තරේ එන්නේ 3 වෙනි උත්තරේ. ඒ අවුරුද්ද ඇත්තටම මේකට ලකුණු දීලා තිබ්බා. මොකද මේ උත්තරේ මේකේ අහලා තියෙන දැන් මේ නෝට් එක දීලා තියෙන ඕගොල්ලන්ට පේනවා ඒක එච්චර පැහැදිලි බවක් නැහැ. මොකද්ද මේ දීලා තියෙන කියලා අපිට එච්චර පැහැදිලි බවක් නැහැ. ඉතින් මේකේ කෙලින්ම 3 වෙනි උත්තරේ එනවා. ඒකට එන්නේ 3 වෙනි උත්තරේ. 13ට 3 වෙනි උත්තරේ.
ඊට පස්සේ බලන්න 14 what is the name given to a group of 5 players performing together වාදකින් 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කරන්නේ කෙසේද? ඔයගලන් දන්නවා දැන් මෙතන තියෙන ඉස්සරම් තියෙන quintet කියන්නේ 5 players 5 දෙනෙක් එකට සහභාගී වෙනවා. දෙවෙනි උත්තරේ තියෙන්නේ septolet කියන්නේ players 7ක් 7 දෙනෙක් මේකේ ඉන්නවා. quartet කියන්නේ players 4 දෙනෙක් ඉන්නවා. octet කියන්නේ players 8 දෙනෙක් ඉන්නවා. ඒ වගේ තව වර්ග තියෙනවා. ඔයගලන්ට ඒක ඔයගලන් ගාව තියෙනවා නම් ඒක බලන්න. මොකද ඒ වගේ ප්‍රශ්න මේ ප්‍රශ්න ඇත්තටම ලේසි. ඉතින් මේ වලින් හොඳට ලකුණු ගන්න පුළුවන්. ඇත්තටම මොකද්ද මේකේ උත්තරේ? quintet තමයි උත්තරේ. 5 players perform කරන්නේ quintet එකක. 15 වෙනි ප්‍රශ්න බලන්න. දී ඇති ස්වර සංඛ්‍යා අතර තප්පරයට කම්පන වාර ගණන වන්නේ කුමක්ද? Which of the following is the frequency of the given note? 15 වෙනි ප්‍රශ්නේ ඒකට උත්තරේ එන්නේ දෙවෙනි උත්තරේ 220 Hz. ඉතින් අර Hz table එකක් ඔයගන්ට දීලා ඇති ඉස්කෝලෙන් දීලා ඇති. ඒ Hz table එකට අනුව අපි බලමු මොනවද මේ notes වලට තියෙන Hz ගාන කියලා. ඇත්තටම යටම 100ක එන්නේ 256 256යි Hz ගාන. D එකට එනවා 288ක්, E එකට එනවා 320ක්, F එකට 340ක්, G එකට 384ක්, A එකට 440ක්, B එකට 480ක්, C එකට 512ක්. ඉතින් බලන්න පළවෙනි උත්තරේ වැරදි 256යි. ඒ කියන්නකෝ දැන් මෙතන දීලා තියෙන නෝට් එක බලන්න. දීලා තියෙන්නේ මෙතන නෝට් එක GBDF A. A නෝට් එක දීලා තියෙන්නේ. A එක. එතකොට ඇත්තටම කියනවා නම් 256 වැරදි. තුන්වෙනි උත්තරේ බලන්න 540 තියෙනවා. ඒකත් වැරදි. ඊට පස්සේ 440 තියෙන A 440ත් වැරදි. හරියටම උත්තරේ මෙතන 220යි. ඇයි මම එහෙම 220යි කියලා කිව්වේ කියලා ඔයගොල්ලන් කල්පනා කරන්න ඉදිනවා. බලන්න මොකද්ද මම එහෙම කිව්වේ කියලා. දැන් බලන්න මේකේ middle C එක කොතනද තියෙන්නේ? දැන් මෙතන තියෙන base clef එක. middle C එක තියෙන්නේ උඩ. ඉතින් ඒ කියන්නේ GBDF A, CDF G A, B C නේ තියෙන්නේ. එතකොට C තියෙන්නේ උඩ, middle C එක තියෙන්නේ උඩම. ඉතින් මේකේ තියෙන note එක A නම් ඒ කියන මේ A note එක තියෙන්නේ middle C එකට පහළින්නේ. එතකොට දැන් මේ තියෙන notes හැම එකක්ම middle C එකට වඩා උඩින් තියෙන්නේ. ඒ කියන්නේ දැන් මම ඔයාලට කිව්වේ පළවෙනි C එක පටන් ගන්නේ 256න්. ඒ වගේ අන්තිම C එක ඉවර වෙන්නේ 512න් Hz ගන්න. ඉතින් මෙතන මම කිව්වා මේ middle C එකට වඩා අඩුවෙන් තමයි. ඒ කියන්නේ අඩු එක A නේ. අඩු A එක. එතකොට අඩු නම් අනිවාර්යෙන් මේක 256 540 440 වෙන්නම බෑ. අනිවාර්යෙන් මේක 220 වෙන්න ඕනේ. මොකද ඒක තමයි අඩුම එක. එතකොට ඒකට උත්තරේ දෙවෙනි උත්තරේ 15ට උත්තරේ 2. 16ට යන which of the following describes an oratorio? ඔරිටෝරියෝවක් විස්තර කරන්නේ මේ වයින් කුමක්ද කියලා තමයි අපිට අහන්නේ ප්‍රශ්නේ. උත්තරේ තමයි තුන්වෙනි උත්තරේ. ඇයි එහෙම උත්තරේ මම 3 කියලා කිව්වේ? ඇත්තටම කියනවා නම් an instrumental composition පළවෙනි උත්තරය an instrumental composition කියන්නේ මෙතන sonata එකක් ගැන. ඒක ඔයගොල්ලන් මතකේ තියන්න ඕනේ. දෙවෙනි උත්තරේ බලන්න. a musical story with acting and song. ඒකට කියන්නේ අපි පොදු නම overture කියලා. තුන්වෙනි උත්තරේ a biblical story set to music and voice. ඒ කියන්නේ බයිබලයේ ආශ්‍රිතව යොදා කරන music එක. කරන compositions තමයි oratorio. හතරවෙනි උත්තරේ a dramatic composition with music and drama. ඒ තමයි opera. ඔයගොල්ලන් දන්නවා opera. එතකොට මේ හතරෙන් අහලා තියෙන oratorio ඒකේ definition එක තමයි a biblical story set to music and voice. තුන්වෙනි උත්තරේ තමයි හරි. 17 වෙනි ප්‍රශ්නෙට යන්න. a movement of continuity is also called. ඒ කියන්නේ දැන් ඔයගොල්ලන් දන්නා forms තියෙනවා. අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න form එක. ඒ කියන්නේ grade 6 වල 7 වගේ අපි ඉගෙන ගන්න form එක තමයි variation for binary form. ඊට පස්සේ අපි ඉගෙන ගන්න ternary form, ඊට පස්සේ rondo, variation, sonata. එතකොට මේකට උත්තරය එන්නේ binary form. a movement of continuity කියලා අපි හඳුන්වන්නේ එහෙමත් නැත්නම් අපි එකෙන් කියවෙන්නේ binary form එක ගැන. තුන්වෙනි උත්තරේ. ඊළඟට අපි යන් 18 වෙනි ප්‍රශ්නෙට.
Waltz in D flat major is also known as waltz in D flat major හඳුන්වන තවත් නමක් තමයි ඒකට උන්න උත්තරේ එන්නේ. මේවා අපි ඉන්ටර්නෙට් එකෙන් උනත් ඔයගන්ට දැන් ෆැසිලිටිස් තියෙනවා. ඉන්ටර්නෙට් එකෙන් උනත් ඔයගන්ට හොයාගන්න පුළුවන් මේවා ඔයගලන් අහන්න මේ මියුසික් ගැන. මොකද ලිස්නින් ටෙස්ට් වලදී ගොඩක් ඔයගලන් මේ මියුසික් කම්පොසිෂන්ස් අහලා තියෙනවා නම් ගොඩක් ලේසි. ඉතින් මේකට උත්තරේ එන්නේ තුන්වෙනි උත්තරේ. the minuet waltz. තුන්වෙනි උත්තරේ. 18ට තුන්වෙනි උත්තරේ. ඊපස්සේ බලන්න 19ට මොනවද කියන්නේ කියලා. බැරොක් යුගයේ සංගීතඥයෙකු විසින් රචිත සියලුම මේජර් හා මයිනර් කීවල ලියා ඇති කෘති එකතුවක් වන්නේ මින් කවරක්ද? Which of the following is a collection of pieces written in all major and minor keys by a Baroque period composer? Baroque period දන්නවා. Baroque period එකේ ඉන්න composers ලාගෙන් කවුරු හරි composer කෙනෙක්ගේ major උයි minor. ඒ කියන්නේ major keys උයි minor keys වලයි හැම piecesම ඒ කියන්නේ major වලට කරලා තියෙන pieces උයි minor වලට කරලා තියෙන pieces උයි ඒ pieces collection එකක එකතුවක්. කියන්නේ මෙතන තියෙන මේ ඒව වලින් මොකක්ද කියලා අහනවා. 19ට උත්තරේ එන්නේ පළවෙනි උත්තරේ the well tempered clavier. තමයි උත්තරේ. මේවා ගොඩක් බලා ගන්න. මොකද මේ සැරේ ඔයගලන්ට වැඩි ඉස්කෝලේ තිබ්බේ නැති හින්දා දැන් workouts ඒ කියන්නේ මම workouts කියන එකකින් හඳුනන්නේ scales the cadence අනම්මනම් ඔය ඔයගලන්ට හද බලන්න තියෙන දේවල් වලට වඩා පාඩම් කරන දේවල් වලින් අහන්න ඉඩ තියෙනවා. මොකද කාලය තිබ්බින්ද පාඩම් කරලත් කියලා හිතන හින්දා ගොඩක් මේ හිස්ටරි කොටස් වලින් කියන්නේ මේ බැරොක් පීරියඩ් ක්ලාසිකල් මොඩර්න් රොමැන්ටික් කියන මේ පීරියඩ්ස් හතරෙන් පාඩම් කරන දේවල් වලින් අහන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඉතින් මේකට එන්නේ උත්තරේ the well tempered clavier. ඊළඟ ප්‍රශ්නෙට යන්න. The composer of young person's guide to the orchestra is young person's guide to the orchestra කෘතිය රචනා කළ සංගීතඥයා කවුද? බ්‍රිටන්. හතරවෙනි උත්තරේ. බ්‍රිටන් තමයි මේ ගොඩක් මේක ප්‍රසිද්ධයි. ඒකයි මේක අහලා තියෙන්නේ young person's guide to the orchestra කියන මේ කෘතිය ඇත්තට මේකේ සංගීතඥයා වෙන්නේ බ්‍රිටන්. ඉතින් මේ බ්‍රිටන් කවුද? බ්‍රිටන් කියන්නේ ඩිබසි. පළවෙනි උත්තරේ බලන්න ඩිබසි. ඩිබසි කියන්නේ ෆ්‍රෙන්ච් කෙනෙක්. ඊට පස්සේ දෙවෙනි උත්තරේ ජර්ෂ්වින් ඇමරිකන් එක කෙනා එක විදිහට මේක ස්පෙල් කරනවා. ප්‍රොකොෆීව් එයා රෂියන් එක්කෙනෙක්. බ්‍රිටන් කියන එක්කෙනා බ්‍රිටිෂ් එක්කෙනෙක්. එතකොට මේ වගේ දේවලුත් ඔයගලන් මතක තියාගන්න. ඒගොල්ලන් ඉපදිච්ච මැරිච්ච වසරවල් එහෙම ගොඩක් ප්‍රසිද්ධ කෘති එහෙම මතක තියාගන්න මේවා. ඊට පස්සේ 21 වෙනි එක මොකද්ද? දී ඇති කෘති අතුරෙන් රොන්ඩ ෆෝම් එක භාවිතා කරමින් ලියා ඇති කෘතියක් වන්නේ මින් කුමක්ද? Which of the following compositions is written in ronde form? ronde form ඇත්තටම ලියවිලා තියෙන බීතෝවන්ගේ ෆර්එලිස්. ෆර්එලිස් අර ඔයගලන් දන්නවා අර අපි මේ පාංගේන අංකල් ගොඩක් වෙලාට දාගෙන ඉන්නේ. අන්න ඒක තමයි ෆර්එලිස් කියන්නේ. පාංගේන අංකල් ගොඩක් වෙලාට මේ යූස් කරලා තියෙන ඒ මියුසික් එක තමයි මේ බීතෝවන්ගේ ප්‍රසිද්ධ ෆර්එලිස් කියන පීස් එක. එතකොට 21ට එන්නේ දෙවෙනි උත්තරේ. 22ට යන් දී ඇති කවිය කිනම් ජන ගී වර්ගයට අයත් වේද? To which type of a following folk song does the given verse belong? එතකොට මේ දීලා තියෙන කවියක්. ඒ කවිය කියවුවම ඔයගලන්ට තේරෙනවා මොනා ගැනද මේක කියවෙන්නේ කියලා. මේක boatman song. මොකද මේ කාටර් song කියන්නේ? ගොඩක් අය සිංහලෙන් මේ වහලා තියෙන එකකින්ද ඔයගලන්ට ටිකක් පැටලෙන්න ඉඩ තියෙනවා. කාටර් සෝං කියන්නේ මොනවාද? ඒව ගැන බලන්න ඕනේ. කාටර් සෝං කියන්නේ ඇත්තටම ගැල් කවි. ඊට පස්සේ watch heart song. watch heart song කියන්නේ මොනවාද? පැල් කවි. boatman song කියන්නේ ඕරු කවි. එමත් නැත්නම් පාරු කවි කියනවා. පාරු කවි. හතරවෙනි උත්තරේ miners song කියන්නේ පතල් කවි. එතකොට මේක කියන්නේ boatman song. මොකද මෙතන ඔයගන්ට පේනවනේ මලේ මලේ තැඹිලිය වන පොල් මලේ. රැළේ රැළේ මුදින් දමන දිය රැළේ. බැලේ බැලේ රැසින් දෙවියන්ගේ බලේ ගලේ කොටුව බැන්දයි තිරිකුණ මලේ. දැන් මේක ටිකක් කියවන්න අමාරුයි මොකද මේක ඉංග්‍රීසි වලින් ලියලා තියෙන හින්දා. අතරම මේක කියවෙන්නේ boatman song. කොට ඒකට එන්නේ තුන්වෙනි උත්තරේ. 23 වෙනි ප්‍රශ්නේ
which of the following would be a light song? මේවා අතුරෙන් සරල ගීයක් වන්නේ කුමක්ද? light song කියන්නේ මේ පාවෙන සින්දුවක් නෙමෙයි. light song කියන්නේ හරිම සරල ගීතයක්. දැන් කාලේ ඇහෙනවා වගේ ගොඩක් ශබ්ද ඇහැට මේ කනට ගොඩක් අමිහිරි ශබ්ද තියෙන සින්දු නෙමෙයි light songs කියන්නේ. සරල ගී කියන්නේ. ගොඩාක් සරල ගීයක් මොකද්ද? 23 වෙනි ප්‍රශ්නෙට උත්තර එන්නේ 4. ඇසේ මధుර ජීවනයේ ගීත. දැන් උගන්ට හිතෙන්න පුළුවන් ආලේ බැඳ මගේ රම්මෙවන් කියන එක වෙන්න බෑ. මොකද ඒක ඇවිල්ලා වෙනමම ජාතිය සින්දුවක්. ඒක මේ වේදිකා නාට්‍යයක සින්දුවක්. දන්නවනේ කාලගෝල ඒකේ. සුවඳ පද්මයකත් ලයිට් සෝං කියලා කියන්න පුළුවන්. ඒකත් අපිට ගන්න බෑ වුණාට. වාසනා දිනේකි කියන්නේ නිකන් නූර්ති නාටකම් ආශ්‍රිත සින්දුවක්. මේකට හරිම උත්තරේ ඇසේ මధుර ජීවනයේ ගීත කියන්නේ. සුවඳ පද්ම හෝලුවාදී නොයක පුෂ්පයෙන් සැදී. ඒකත් අපිට ලයිට් සෝං කියලා කියන්න පුළුවන්. ඇත්තරම මේකේ හරිම උත්තරේ එන්නේ ඇසේ මధుර ජීවනයේ ගීත කියන උත්තරේ. කියන්නේ හතරවෙනි උත්තරේ. 24 වෙනි උත්තරේ බලන්න ප්‍රශ්නේ බලන්න. What would be the මේ ගා කියන එක කියන්නේ මේ ඊස්ටර්න් විදිහට නම් ගා in western notation මේ ගා කියන මේ ස්වරයේ බටහිර සංගීත ප්‍රස්ථාරයකින් දැක්වෙන්නේ කෙසේද කියලා අහන්නේ. ගා කියන්නේ මොකද්ද? සාරි ගාමා පාදා නීසා. ඒකට ඒකේ වෙස්ටර්න් විදිහට කියන්නේ C D E F G A B C. ඒකට සාරි ගා කියන්නේ C D E. ඒකට ගා කියන්නේ E. ඒ වගේම තව දෙයක් මෙතන තියෙනවා. E නම් හැබැයි මෙතන යටට ඉරක් ගහලා තිනවා කියන්නේ මේකේ හැටියට ෆ්ලැට්. වෙස්ටර්න් විදියට නම් අපි කියන්නේ ෆ්ලැට්. එතකොට E ෆ්ලැට් අපිට ඇවිල්ලා තියෙන්නේ හරියටම උත්තරෙන්නේ 4 වෙනි උත්තරේ. E ෆ්ලැට් ඇවිල්ලා තියෙන්නේ. අනිත් උත්තර වැරදි. 4 වෙනි උත්තරේ තමයි හරි. 25ට යන්න. Another name for පොකුරු බෙරය. පොකුරු බෙරය කියන්නේ අපි මොනකටද? ඒක හරියම ලේසි. තම්මැට්ටමට තමයි අපි පොකුරු බෙරය කියන්නේ. 26ට යන්න. එතකොට 25ට අපිට උත්තරේ එනවා කිව්වම පළවෙනි උත්තරේ තම්මැට්ටම. ඊට පස්සේ අපි යන් 26 වෙනි ප්‍රශ්නෙට. Which of the following is the pedal on the right of modern upright piano equipped with 3 pedals? ඔයගලන් දන්නවා පියානෝ එකකට ඕගන් එකක නෙමෙයි පියානෝ එකක තියෙනවා අනිවාර්යෙන් pedals 3ක්. මේ pedals 3 තියලා තියෙන්නේ අපිට ඒකෙන් අපි piece එකක් play කරනකොට අපේ pedal එක පාගනවා. ඒ pedal එක පාගනකොට අපිට ඇහෙන විදිහ වෙනස් වෙනවා. එතකොට මේකේ මොකක්ද කියලා අපි බලමු. පළවෙනි pedal එක තමයි කියන්නේ left පැත්තේ තියෙන pedal එක. ඒ කියන්නේ වම් පැත්තේ තියෙන්නේ soft pedal එක. ඒක අපි press කරාම අපි play කරන එක soft වෙනවා. ඒ කියන්නේ සද්දය අඩු වෙනවා. ඒකට අපි කියනවා una coda කියලා. තව වචනයක්. මැද්දේ තියෙන pedal එකට කියන්නේ sostenuto. right පැත්තේ කියන්නේ දකුණු පැත්තේ තියෙන pedal එකට කියන්නේ sustaining pedal. එහෙමත් නැත්නම් damper pedal. ඒකට මේකට එන උත්තරේ 26ට එන්නේ උත්තරේ තමයි 3 වෙනි උත්තරේ. damper pedal. මොකක්ද දාන්නේ right එක. right කියන්නේ මම ගොඩක් කිව්ව right එකට එන්නේ damper නැත්නම් sustain. ඒකට මේකේ sustain නැහැ. damper තියෙනවා. ඒකින්ද 3 වෙනි උත්තරේ තමයි 26ට එන්නේ. 24 බලන්න. Which of these can be played without a conductor? conductor කෙනෙක් නොමැතිව වාදනය කළ හැක්කේ මේවයින් කුමක්ද? 27ට 3 වෙනි උත්තරේ තමයි හරියන්නේ. සාමාන්‍යයෙන් අපි quintets වලට තමයි සාමාන්‍ය conductors ලා use වෙන්නේ නැත්තේ. symphonies වලට, overtures වලට, operas වලට conductors ලා ඔයගලන් දැකලා තියෙනවා. quintets වලට නැහැ. එතකොට trout quintet 3 වෙනි උත්තරේ තමයි හරි උත්තරේ එන්නේ. අපි යන් 28 වෙනි ප්‍රශ්නෙට. which of these not a ballad? බැලේ එකක් නොවුනේ මින් කුමක්ද? මේකට උත්තරේ එන්නේ පළවෙනි උත්තරේ. Swan Lake, Sleeping Beauty, Petrushka. මේ ඒ තුනම ballads. මේ පළවෙනි උත්තරේ විතරමයි ballad එකක් නොවෙන්නේ. ඔයගොල්ලන් බලන්න composers ලගේ මේ හතරේ composers මේ compositions හතරේ composers ලා කවුද කියලා. මොකද මේවා ප්‍රසිද්ධින්දනේ මේවා එන්නේ. ඒ කියන්නේ මේවල composers ලා තහන්න ඉඩ තියෙනවා ඔයගොල්ලන්ගේ. ඊට පස්සේ බලන්න 29 වෙනි ප්‍රශ්නේ. How many strings would a standard bass guitar have? සම්මත bass guitar
ගිටාර් එක ඇති තත් ගණන කීයද? ඉතින් දැන් මේකේ ළමයි පටලවා ගන්න. මොකද බේස් ගිටාර් කියනකොට අපි දකින්නේ ගිටාර් කියන වචනේ විතරයි. ඒක ඉස්සරහා තියෙන ස්ටෑන්ඩඩ් බේස් සම්මත බේස් කියන වචනේ දකින්නේ නැහැ. ගිටාර් එකක් කියනකොට අපි හිතන්නේ ස්ට්‍රින්ග්ස් 7යි තියෙන්නේ ස්ට්‍රින්ග්ස් 6යි. තියෙන්නේ කියලා අපි කෙලින්ම දෙවෙනි උත්තරේට නැත්නම් සමහරෙක් දාන්න පුළුවන් පළවෙනි උත්තරේට දාලා දාන්න පුළුවන්. ඉතින් වැරදි උත්තරේ. ඇයි කියනකො ස්ටෑන්ඩඩ් බේස්. බේස් ගිටාර් එකක සාමාන්‍යයෙන් අපිට ස්ට්‍රින්ග්ස් කීයද තියෙන්නේ? බේස් ගිටාර් එකක අපිට ස්ට්‍රින්ග්ස් තියෙන්නේ 4යි. ස්ට්‍රින්ග්ස් 4යි බේස් ගිටාර් එකක තියෙන්නේ. ඒකට එන්නේ එතකොට 4 වෙනි උත්තරේ. 30 වෙනි ප්‍රශ්නේ. During which period was program music popular? program සංගීතය ප්‍රචලිත වූ කාලවකවානුව මොකද්ද? මම කිව්ව ගන්න periods 4. මේ periods 4 මොකද්ද ප්‍රසිද්ධ වෙන්නේ? romantic period එකේ. program music popular වෙන්නේ romantic period එකේ. ඒව බලා ගන්න මොකද මේ periods 4 characters එන්න පුළුවන්. කියන්නේ ලක්ෂණ උගලට ලියන්න පුළුවන් periods 4. ඉතින් ඒව බලාගෙන ඉන්න පුළුවන්. මොකද්ද ඒකේ music එක මොන වගේද? එතකොට groups ඒ කියන්නේ orchestraද නැත්නම් මොන instruments use කරේ මේ වලට අදාළ කරන composers ලා කවුද ඒ විස්තර කොහොම බලා ගන්න. 31 වෙනි ප්‍රශ්නෙට ගියොත් Duke Ellington was associated with Duke Ellington හා සම්බන්ධ වූයේ මොනවාද? blues, swing, bebop, jazz. ඔයගලන් දන්නවා අනිවාර්යෙන්ම මේ උත්තර හතරෙන් එන්නේ හතරවෙනි උත්තරේ කියලා. එතකොට 31ට එන උත්තරේ තමයි හතරවෙනි උත්තරේ jazz. ඩූක් එලින්ටන් ගොඩක් ප්‍රසිද්ධ jazz music වලට එයා පියානෝ එක ප්ලේ කරනවා. මේව ගැනත් බලාගන්න. මේ blues ගැන blues මොනවාද jazz මේ swing bebop කියන මේ styles දෙකත් මොනවාද කියලා ඔයගලන් ඉගෙන ගන්න ඕනේ. 32 වෙනි ප්‍රශ්නෙට යන්න. Perfect which of the following pairs of instruments sound a perfect fifth lower? perfect fifth එකක් lower වෙන්නේ මොන මේ instruments දෙකෙන්ද කියලා. ඒ කියන්නේ මේ instruments දෙක ගන්න හතරක් තියෙනවා. උත්තර ඒකෙන් අපිට උත්තරේ එන්නේ හතරෙනි උත්තරේ. co-angles horn in F. පළවෙනි උත්තරෙත් වැරදි, දෙවෙනි එකත් වැරදි. clarinet in A, flute තුන්වෙනි උත්තරෙත් වැරදි. හතරවෙනි උත්තරේ තමයි හරි උත්තරේ. 33ට which of the following is written in the same pitch as given note? Same pitch. 33 මේ ප්‍රශ්නේ. ඇත්තටම බලන්න දැන් මේ දීලා තියෙන alto clef එකක්. දීලා තියෙන note එක මොකද්ද? B. එතකොට මේකේ තියෙන alto clef එකේ middle C එකට යට B එකනේ දීලා තියෙන්නේ. එතකොට අපි හොයන්න ඕනේ දීලා තියෙන notes treble clef එකේ හරි bass clef එකේ හරි middle C එකට යට note එක අපි හොයන්න. එතකොට මේකේ උත්තරේ අපිට එන්නේ තුන්වෙනි උත්තරේ. තුන්වෙනි උත්තරේ. බලන්න treble clef එකේ middle C එකට යට එක. අනිත් ඒවා වැරදි. හොඳට බලන්න පළවෙනි උත්තරේ බලන්න. පළවෙනි උත්තරේ note එක treble clef එකේ note එක B. හැබැයි middle C එකට වඩා උඩ B එක තමයි තියෙන්නේ. දෙවෙනි උත්තරේ බලන්න bass clef G B. B note එක හරි. හැබැයි ඒකේ තියෙන්නේ middle C එකට වඩා පහළින් තියෙන C එක තියෙනවානේ. ඒ C එකටත් වඩා යටට තමයි තියෙන්නේ. එතකොට ඒකත් වැරදි. තුන්වෙනි උත්තරේ හරි. ඒක මම ඔයගොල්ලන්ට කිව්වා. හතරවෙනි උත්තරේ කොහොමත් වැරදි. එතකොට 33 වෙනි ප්‍රශ්නෙට එන්නේ තුන්වෙනි උත්තරේ. 34. When the given note is sounded on a clarinet in B flat, which of the following would be the played note? B flat clarinet එකේදී ස්වර ඇසෙන්නේ මේවායින් කුමන ස්වර වාදනය කළ විටද? ඒ කියන්නේ when the given note is sounded on clarinet මේ දීලා තියෙන note එක clarinet in B flat එකෙන් sound වෙනකොට ඒ කියන්නේ play කරනකොට මොන sound එක මොන විදිහටද sound එක නිකුත් වෙන්නේ කියලා අහන්නේ අපෙන්. 34ට තුන්වෙනි උත්තරේ හරියන්නේ. ඒ කියන්නේ දැන් මේ දීලා තියෙන treble clef එකේ C middle C එක treble clef එකේ middle C එක clarinet එකේ clarinet in B flat කියන එකෙන් sound වෙන්නේ තුන්වෙනි උත්තරේ කියන විදිහට D. treble clef එකේ D විදිහට තමයි ඇහෙන්නේ B flat එකේ. clarinet in B flat එකෙන් play කරනකොට. 35 වෙනි ප්‍රශ්නේ F holes are found in F holes ඇත්තේ 35 වෙනි ප්‍රශ්නෙට එන උත්තරේ
violin cello. ඒ කියන්නේ viola කියන්නේ අන්න ඒක. F holes කියන්නේ F holes එතකොට මේකේ තියෙන්නේ violin cello එකේ. violin cello එකේ. piccolo එකෙත් නෑ, oboe එකෙත් නෑ, harp එකෙත් නෑ. එතකොට ඒකට උත්තරේ දෙවෙනි උත්තරේ. violin cello. මේ F holes කියන්නේ මොනවද කියලා ඔයගලන් කල්පනා කරයි. F holes කියලා කියන්නේ අර ගිටාර් එකේ තියෙනවා. අර frets ගාව අර සුදු පාටට මේ පොඩි ඒ කියන්නේ holes කියන්නත් බෑ. සුදු පාටට පොඩි රවුම් වගේ මාක් කරලා තියෙනවනේ අන්න ඒවා තමයි F holes කියන්නේ. 36 වෙනි ප්‍රශ්නේ. Which of these would be included in a drum kit? Drum kit කියන්නේ මොනවද ඔයගලන් දන්නවා අර bands වල ඔයගලන් play කරන drum එක තියෙනවා. ඒ drum එකේ drum kit කියලානේ කියන්නේ. ඒකේ තියෙන ඒකේ අඩංගු වෙන consist වෙන drums ಜಾති ටික මොනවද කියලා අහන්නේ. ඒකට උත්තරේ එන්නේ එතනම මේකේ ඔක්කොම ටිකක් එක වගේ හැබැයි හරියටම උත්තරේ එන්නේ තුන්වෙනි උත්තරේ. hi hat symbol එක තියෙනවා. tom toms තියෙනවා. snare drum තියෙනවා. ඒ කියන්නේ side drum එක, bass drum තියෙනවා. tom toms තියෙනවා. hi hat symbol කියන්නේ ඔයගොල්ලෝ දන්නවා symbol එක. එතකොට මේ තියෙන drums ಜಾති හතර තියෙන්නේ drum kit එකේ තියෙන්නේ මේ හතර. එතකොට ඒකට එන්නේ උත්තරේ තුන්වෙනි උත්තරේ. floor tom කියන එක වැරදි. එහෙම එකක් නැහැ. bass drum තියෙනවා. tenor drum කියන එකක් නැහැ. cymbal stand ඉතින් cymbal stand එකක් තියෙන්න ඕනේ තමයි cymbal එක play කරන්න. tom toms හරි. දෙවෙනි උත්තරේ crash cymbal කියන්නේත් ඉතින් cymbal එකට උනාට ඒක වැරදි. එහෙම හඳුන්වන්නේ අපි cymbal එක හඳුන්වන්නේ hi hat cymbal කියලා. snare drum උත් තියෙනවා. ඒකත් හරි. timpani කියන්නේ ඒක වැරදි. තුන්වෙනි උත්තරේ හරි. හතරවෙනි උත්තරෙත් වැරදි. 37 වෙනි ප්‍රශ්නෙට යන්. The musical in which the song Somewhere Over the Rainbow is. Somewhere Over the Rainbow කියන මේ song එක include වෙන්නේ මේ මොන musical එකද? ඒ කියන්නේ අපි කියන්නේ albums කියලා. අන්න මොන album එකද තියෙන්නේ කියලා අහන්නේ. මම ඔයගොල්ලන්ට කියන්නම්. The singing මොන album එකේද කියන උත්තරේ එන්නේ 37ට දෙවෙනි උත්තරේ The Wizard of Oz. The Wizard of Oz. එතකොට දැන් මේ The Singing Nun කියන එකේ include වෙන සින්දු තමයි Hallelujah තියෙනවා Brother John තියෙනවා. ඒ දෙක The Singing Nun එකේ තියෙන ප්‍රසිද්ධ සින්දු. The Wizard of Oz එකේ එතකොට දැන් තියෙනවා මේ Monkey Way Over the Rainbow, ඒ වගේම Cyclone ඒවා තියෙනවා. ඒ වගේම තුන්වෙනි උත්තරේ තියෙන The Sound of Music. ඒකේ තියෙන්නේ ඔයගලන් දන්නවා Do Re Mi අර මේ Raindrops and Roses අන්නේ සින්දුව. Climb Every Mountains, My Favorite Things. Raindrops and Roses කියන්නේ My Favorite Things. අන්නේ සින්දු තියෙන්නේ ඒකේ. The South Pacific කියන එකේ තියෙන්නේ Younger Than the Springtime උයි Some Enchanted Evening. අන්න ඒ වගේ. ඒ කියන්නේ ඒව එච්චරම වැදගත් නෑ. The Singing Nun කියන එක ඒ වගේ ඒව චුට්ටක් බලාගන්න. මේ musicals වලින් ප්‍රශ්න අහන්න ඉඩ තියෙනවා. ඒකට ඒකට උත්තරේ The Wizard of Oz. ඒ කතන්දර පොතත් කියවලා තිය ඔයගොල්ලන්. ඒකට අදාළ musical එකේ තමයි Somewhere Over the Rainbow කියන සින්දුව include වෙන්නේ. 38 වෙනි ප්‍රශ්නේ බලන්න. To which category does the song Jamaica Farewell fall into? Jamaican නෙමෙයි මෙතන printing mistake එක Jamaica Farewell fall into. Jamaica Farewell නම් වූ ගීතයත් සංගීත වර්ගයේ වන්නේ මේවයින් කුමක්ද? ඔයගොල්ලන් දන්නවා මේ සින්දුව මොකක්ද කියලා. ඇත්තටම මේක මොකටද අන්තර්ගත වෙන්නේ? හරියටම මේක සූට් වෙන්නේ 4 කැලිප්සෝ මියුසික් එකට. ජෑස් වෙන්නේ නැහැ, රොක් වෙන්නෙත් නැහැ, පොප් වෙන්නෙත් නැහැ. මොකද මේ තුනම පොඩක් ඉලෙක්ට්‍රික් මියුසික් සයිඩ් එකට ගිහිලා තියෙනවනේ. ඔයගොල්ලන් දන්නවා මොකද්ද ඉලෙක්ට්‍රික් මියුසික් කියන්නේ කියලා. ඉලෙක්ට්‍රික් ගිටාර් හැම දෙයක්ම ඉලෙක්ට්‍රික්. නිකන් හරිම කනට අමාරු නොයිස් කියලා කියන්න පුළුවන් අපිට ඒක මියුසික් එකකට වඩා. ඉතින් ඒ තුන කොහොමත් වෙන්නේ නැහැ. ජමයිකා ෆෙයාවෙල් කැලිප්සෝ මියුසික් එකට අයිති වෙන්නේ. 39 වෙනි ප්‍රශ්නේ. Which of the following is used to record, edit or play back music? සංගීත කාණ්ඩය පටිගත කිරීම, සංස්කරණය හා නැවත වාදනය කිරීම සඳහා ගනු ලබන්නේ කුමක්ද? Sequencer, synthesizer, sampler, digital keyboard. මේකට උත්තරේ එන්නේ 39ට තුන්වෙනි උත්තරේ sampler කියන එකෙන් විතරමයි ඔයගන්ට සංගීත කාණ්ඩයක් පටිගත කරලා ඒක එඩිට් කරලා ඒ කියන්නේ සංස්කරණය කරලා ඊට පස්සේ නැවත අපිට ප්ලේ බෑක් කරන්න පුළුවන්. නැවත වාදනය කරලා බලන්න පුළුවන් මොන වගේද කියලා. අනිත් තුන ගැනත් ඔයගලන්ට විස්තර දීලා තිනවා. ඒව ගැනත් බලන්න මොනවාද ඒවල වෙන කාර්යයන් කියලා. 39 වෙනි ප්‍රශ්නෙට උත්තරේ එන්නේ sampler තුන්වෙනි උත්තරේ. අපේ අන්තිම ප්‍රශ්නේ තමයි
බ්‍රාස් සංගීත භාණ්ඩ පහත සඳහන් කුමන අයුරින් ඒවායි ශෘතිය වෙනස් කිරීම සිදු කරයිද? Which of the following way to brass instruments where they are pitches? එතකොට දැන් මේ ඔයගලන් දන්නවා instruments බෙදනවා කොටස් තුනකට percussion, strings, wind කියලා. percussion ආයෙ බෙදනවා indefinite and definite කියලා. strings බෙදනවා bowed and plucked. ඔයගලන් දන්නවා bowed කියන්නේ අර violin එක වගේ අර මේ අපිට පොඩි ස්ටික් එකෙන් අර ඒක ඔයගලන් දන්නවා මොනවද කියලා plucked කරනවා කියන්නේ මොකද්ද කියලා දන්නවා. ඊට wind බෙදනවා wood wind and brass wind කියලා. ඊට මේගොල්ලන් අහන්නේ brass wind instruments කොහොමද ඒගොල්ලන්ගේ pitch එක වෙනස් කරගන්නේ කියලා. brass wind instruments සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ pitch එක වෙනස් කරන්නේ by using slides and waves. slides and waves. ඔයගොල්ලන් දැකලා තියෙනවා ඇති ඔය trumpet එක trombone එක එහෙම euphonium එක tube එක එහෙම අර දිග slide එක මෙහෙම ඇදගෙන ඒගොල්ලන් play කරන්නේ. ඒ වගේම ඒගොල්ලන්ට waves තියෙනවා. අර පොඩි waves කියන එක ඔයගොල්ලන් දන්නවා. ඒ දෙකෙන් තමයි ඒගොල්ලන් pitch එක මේ වෙනස් කරගන්නේ ඒගොල්ලන්. එතකොට mutes වෙන්න බෑ. reeds and mutes කියන්නේ violins වල තියෙන ඒවා. reeds and keys වෙන්න බෑ. reeds වැරදි. keys කියන්නේ ඉතින් piano organ වල ඒවා වල තියෙන keys නේ. එතකොට by using pedals කියන්නේ piano එකේ තියෙන එක. එතකොට ඒවා වැරදි. එතකොට මේකට උත්තරේ එන්නේ by using slides and waves 40ට එන්නේ එතකොට දෙවෙනි උත්තරේ. එතකොට මේකට ගැන කියන්න ඕනේ ඔයගලන්ට දෙයක්. මේ ප්‍රශ්න පත්‍රය කියන්නේ මේ පළවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න 40ක් තියෙනවා ෆස්ට් පාර්ට් එකේ. මේ ප්‍රශ්න 40න් ඔයගලන් 30ක් 35ක් අතර ලකුණු ගත්තා නම් සාමාන්‍යයෙන් ඔයගලන්ට O levels වලට A එකකට A පොසිෂන් එකට එන්න පුළුවන්. 30ට වඩා අඩු වෙනවා නම් B වගේ ඉතින් එන්නේ. ඊටත් වඩා අඩු වෙනවා නම් CS වගේ මට්ටමකට තියෙන්නේ. ඉතින් if you score between 30 and 35 you will definitely get a A. ඉතින් මේ වීඩියෝ එක කරේ ඔයගන්ට 2018 මේ ප්‍රශ්න පත්‍රය ඩිස්කස් කරන්න. ඉතින් මගේ Rhythm for Life YouTube channel එක subscribe කරන්න. Please subscribe.